සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදගම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, අද ධම්ම පූජා සද්ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වය දරනු ලබන්නේ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එන් සෝමාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් අංක 90 බදුළු සිරිගම බදුල්ල යන නිවසේ පදිංචි පාඨශාලාචාරිණී එම්.එස්. නිර්මලී දියණිය, ඒ වගේම පවුලේ දූදරු පිරිස සහ මුණුපුරු මිනිපිරියන්ගේ පින්බර දායකත්වයෙන්. පින්වත්නි, අපගේ මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච. භාග්‍යවතුන් වහන්සේ වදාලා වාසෙට්ඨ කියන භික්ෂුන් වහන්සේලාට වාසෙට්ඨේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? ධර්මයයි. අතීතයේත් ඒ විදියමයි, වර්තමානයේත් ඒ විදියමයි, අනාගතෙත් ඒ විදියමයි. මේ ලෝකේ මිනිසෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ධර්මයෙන්. මේ ලෝකේ මිනිසයන් නීච ස්වභාවයට පත් වෙන්නේ අධර්මයෙන්. එතකොට ධර්මයේ හැසිරෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ ලෝකේ ආරක්ෂාව රැකවරණය පිහිට තියෙනවා. බලන්න, ඒ නිසා දැන් අපි හැමෝම කවදා හරි කුමන හෝ ආකාරයකින් මිය පරලොව යනවා. එතකොට මේ මිය පරලොව යද්දී අපට පරලොව යහපත පිණිස, සැපය පිණිස, පරලොව ජීවිතයේ ආරක්ෂාව, සුගති රැකවරණ පිණිස අපට ඒකාන්තයෙන්ම උපකාර වන්නේ ධර්මයයි. එතකොට මේ ජීවත් වෙන පුංචි කාලේ අපි ධර්මයේ හැසිරලා තිබුණොත්, අපි ධර්මයේ පුරුදු පුහුණු කරගෙන තියෙනවා නම් අන්න අපට මෙලොවත් ආරක්ෂාව, පරලොවත් ආරක්ෂාව රැකවරණය සැලසෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙලොවත් පරලොවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. එතකොට පින්නතුනි, මේ ලෝකේ මොනතරම් දේවල් අපි වටා අපි එකතු කරගෙන තිබුණත්, මේ ලෝකේ මොනතරම් පිරිස අපි වටා හිටියත්, ඒ කිසිවක් අපට පරලොව යහපත පිණිස, සැපේ පිණිස හේතු වෙන්නේ නැහැ.
මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති. භාග්‍යවතුන් වහන්සේ වදාලා අනේ මට දරුමල්ලෝ ඉන්නවා. අනේ මට සල්ලි භාගෙ තියෙනවා. මට රැකී රස්සා කටයුතු වැඩපළ තියෙනවා කිය නුවණ නැති බාල ජනයා ඒ මත්තෙම තමයි කියනවා හැපි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. බලන්න මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට තමන්වත් නැති එකී දරුමල්ලෝ කොයින්ද? ධනය කොයින්ද? එතකොට අපි මිය පරලොව යද්දී අපි වටා ඉන්න කවුරුත් අපි සමග ඉන්නේ නැහැ. අපි මිය පරලොව යද්දී අපි හරි හම්බ කරන ධන දාන්නේ භවභෝග සම්පත් මේ ඉඩ කඩන් යාන වාහන මුකුත් අරගෙන යන්නත් බෑ. අපි මිය පරලොව යද්දී අරගෙන යන්නේ අප ජීවත් වෙලා ඉන්න කාලේ චේතනා පහළ කොට කයින් වචනෙන් මනසින් යම් කර්ම රැස් කරයිද පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා ඒ ටික නම් අපි අරගෙන යනවා පරලොව. එතකොට මනුෂ්‍යාව ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන්නේ ධර්මය. මනුෂ්‍යාව දුගතිය කරා නිරේ කරා අරගෙන යනවා ධර්මයෙන්. ඉතින් ඒ නිසා අපි අද ඉගෙන ගන්නේ අපට මේ ජීවිතේ අපිට නොයෙක් අය ඇසුරු කරන්න ලැබෙනවා. අපි වටා නොයෙක් අය එකතු වෙලා ඉන්නවා. ඊළඟට අපිට මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන වලට ගෝචර වෙන දේවල් මුල් කරගෙන අහන දකින දේවල් මුල් කරගෙන අපේ ජීවිතේ නොයෙක් අරුබුද ප්‍රශ්න හටගන්නේ නැද්ද? හටගන්නවා. එතකොට මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙද්දී අපේ හිත රැකගෙන අපි කොහොමද ධර්මය සිහි කරගෙන ධර්මයේ තුල වාසය කරන්නේ කියන කාරණේ පිළිබඳ ලස්සන දහම් අවවාදයක් අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ දහම් අවවාදයයි අද අපි ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ දිනවල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ පග්ගුණ කියන ස්වාමින් වහන්සේ භික්ෂුණීන් සමග ඕන් නැති ඇයි හොඳයිකම් පවත්වන්න ගියා. භික්ෂුණීන් සමග අනවශ්‍ය විදිහේ හිතවත්කම් ඇති කරගෙන ඕනවට වැඩිය බණ කතාව. එතකොට මේ පග්ගුණ කියන ස්වාමීන් වහන්සේගේ හිතේ ඒ භික්ෂුණීන් කෙරෙහි ලෙන්ගතුකමක් හටගත්තා. ඒ භික්ෂුණීන්ටත් පග්ගුණ ස්වාමීන් වහන්සේ කෙරෙහි ලෙන්ගතුකමක් හටගත්තා. එතකොට භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් යම් කෙනෙක් ඒ පග්ගුණ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔන්න භික්ෂුණීන්සලාට මොනවා හරි කිව්වොත් කේන්ති යනවා පග්ගුණ ස්වාමීන් වහන්සේට. පග්ගුණ ස්වාමීන් වහන්සේට කේන්ති ගිහිල්ලා අමනාප වෙලා රණ්ඩු අල්ලන්න ගන්නවා. ඊළඟට මේ භික්ෂුණීන් ඉදිරියේ පග්ගුණ ස්වාමීන් වහන්සේට මොනවා හරි කවුරු හරි කිව්වොත් ඒ භික්ෂුණීන් වහන්සේලාටත් කේන්ති යනවා. අමනාපකම හට අරගෙන ඔන්න රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. දන්නවනේ ඇත්තන්ට කේන්ති ගියාම. එතකොට මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලකලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පග්ගුණ ස්වාමීන් වහන්සේට එන්න කියන්න කිව්වා. පග්ගුණ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ අසා වදාලා හැබෑද පග්ගුණ ඔබ මේ විදිහට කටයුතු කරනවා කියන්නේ එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් පග්ගුණ ඔබ ශ්‍රද්ධාවෙන් මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වූ කෙනෙක් නේද? ඒ කියන්නේ මේ අනේ මම මේ ඉපදීමෙන් ජරා මරණ ශෝක වැළපීම් කායික මානසික දුක් දුම්නස් ආදී මහා දුකකට වැටිලා ඉන්නේ. අනේ මට මේ දුකෙන් එතර වෙන්න ඇතනම් කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් නේද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙච්ච කෙනෙකුට ඔය විදියට කටයුතු කරන එක ගැළපෙන්නේ නැහැ නේ. එතකොට
බුදුරජාණන් වහන්සේ දේශනා කළා පග්ගුණ ඒ නිසා ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා තත්‍රාපි ත්වම් පග්ගුණ යේ ගේහසිතා ඡන්දා යේ ගේහසිතා විතක්කා තී පජෙහියාසි. පින්වත් පග්ගුණ ඔබට ඒ භික්ෂුණීන් ගැන යම් කිසි බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත් ඒවා ඉක්මනට දුරු කරන්න කිව්වා. ඒ භික්ෂුණීන් කෙරෙහි යම් කිසි බැඳීම් සහිත සිතුවිලි හටගත්තොත් ඒ ගිහි ගෙදර ගත කරන අය වගේ ඒ කටයුතු කරන අය වගේ නැතුව ඒක ඔබ අතහරින්න කිව්වා. ඒ බැඳීම් සහිත සිතුවිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තත්‍රාපිතේ පග්ගුණ ඒවං සික්ඛිතබ්බං. පින්වත් පග්ගුණ ඔබ ඒ නිසා මෙන්න මේ විදියට හික්මෙන්න කිව්වා. මේක හරි ලස්සනයි. දැන් ඔබ අප සියලු දෙනාට ජීවිතේ ගත කරද්දී අපේ හිතට අපි పూర్ව යෝජනාවක් කරලා තියෙනවා. මේ විදිහට අපි పూర్ව යෝජනාවක් කරලා තිබුණොත් අපට මේ වගේ අර්බුද හට ගන්නකොට අපට ඒ හේතු කරගෙන ධර්මයෙන් බැහැර වෙලා අධර්මයේ තුල පිහිටලා කටයුතු කිරීමෙන් තොරව අපට ධර්මයෙන්ම අපේ ජීවිතේ ගොඩනගා ගන්න සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පග්ගුණ ඔබ මේ විදිහට හික්මෙන්න කිව්වා. ඒ තමයි නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මගේ සිත මං වෙනස් කරගන්නේ නේ. නච පාපිකං වාචං නිච්චාරෙස්සාමි. මම් පාපී වචන කියන්නේ නේ. හිතානුකම්පීච විහෙරිස්සාමි. හිතානුකම්පීව වාසය කරනවා. මෙත්ත චිත්තෝ මෛත්‍රී සිතින් වාසය කරනවා. න දෝසන්තරෝ දේශ සිතින් තොරව වාසය කරනවා. කේන්ති ගන්නේ නෑ. එතකොට දේශයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඔන්න ඔය විදියට පග්ගුණ ඔබ හික්මෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ හිත මං වෙනස් කරගන්නේ නේ. මං නපුරු වචන පාපී වචන පිට කරන්නේ නේ. මං හිතානුකම්පීව වාසය කරනවා. මෛත්‍රියෙන් වාසය කරනවා. දේශයෙන් තොරව වාසය කරනවා කියලා හික්මෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පග්ගුණ ඔබ ඉදිරියේ යම් කෙනෙක් ඒ භික්ෂුණීන්ට දොස් කිව්වොත් බැන්නොත් ඔබ ඔය විදිහට හික්මෙන්න කිව්වා. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරන ඔබ ඉදිරියේ ඔබ කැමති ඔබ ප්‍රිය කරන ඔබේ කාට හරි කෙනෙකුට කවුරු හරි බැන්නොත් එතකොට ඔබ හික්මෙන්නටත් ඕනේ ඔය විදිහටයි. කොහොමද මම මගේ හිත වෙනස් කරගන්නේ නේ. මම පාපී වචන පිට කරන්නේ නේ. මං හිතානුකම්පීව වාසය කරනවා. මම මෛත්‍රියෙන් වාසය කරනවා. දේශයෙන් තොරව වාසය කරනවා. දැන් බලන්න ගොඩාක් ඔය අපි ගත්තොත් ගිහි ජීවිතය ගත කරන අය තුල ගත්තොත් ඔබ තුල ගොඩාක් රණ්ඩු සරුවල් හටගනිද්දී ඒකට මැදි වෙලා බොහෝ දෙනෙක් බරපතල විදියට පව් කරගන්නේ නැද්ද? එතකොට යම් කිසි විදියකට දෙන්නෙක් රණ්ඩුවක් හට අරගෙන රණ්ඩු කරනකොට ඒකට ඔබ මැදි වෙලා ඔබ පාපී වචන ප්‍රකාශ කළොත් ඔබ හිත දූෂිත කරගත්තොත් ඒකේ හානිය කාටද? තමන්ටමයි. ඒ නිසා එතකොට යම් කිසි රණ්ඩුවක් ආරවුලක් හට ගන්නකොට ධර්මානුකූලව විසඳන්නට ඕනි. හැබැයි මේ අවවාදය තුල පිහිටලා මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පාපී වචන කියන්නේ. සමහර විට දරුණු පාපී වචනින් බැන ගන්න අවස්ථා තියෙනවා ওই රණ්ඩු සරුවල් හට අරගෙන. එතකොට ඒ බඳු වෙලාවක ඔබත් ඔබේ හිත දූෂිත කරගෙන දරුණු විදියට පාපී විදියට බනින්න ගියොත් ඒකෙන් හානිය කාටද? තමන්ටමයි. අන්න එතකොට මේ දහම් අවවාදය තුල පිහිටලා අන් අය ඕන තරම් දරුණු පාපී වචන කියාපුවාවි. හැබැයි මං දරුණු පාපී වචන පිට කරන්නේ. මගේ හිත මං වෙනස් කරගන්නේ. මං හිතානුකම්පීව වාසය කරනවා කියලා ධර්මානුකූලව කරුණු කියලා ඒ ආරවුල බේරන්න විසඳන්න බලනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් පග්ගුණ ඔබ ඉදිරියේ මේ භික්ෂුණීන්ට කවුරු හරි අතින් පහර දුන්නොත් එහෙම නැත්නම් ගල් වලින් පහර දුන්නොත්
එහෙම නැත්නම් පොළොව වලින් පහර දුන්නොත්, ආයුධ වලින් පහර දුන්නොත්, එතකොටත් ඔබ ඒ භික්ෂුණීන් ගැන යම්කිසි බැඳීමක් හෝ ඇති වුණොත්, බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත්, ඒවා දුරු කරන්නට ඕනි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ පග්ගුණ ඔබ ඉදිරියේ මේ භික්ෂුණීන්ට දැන් ඔබ ඉදිරියේම අතින් පයින් පහර දෙනවා. ගල් වලින් පහර දෙනවා. දඬු මුගුරු වලින් පහර දෙනවා. ආයුධ වලින් පහර දෙනවා. එතකොටත් ඔබ ඒ භික්ෂුණීන් කෙරෙහි බැඳීමක් හටගන්න නැතුව, බැඳීම් සහිත සිතුවිලි හටගන්න නැතුව වාසය කරන්න කිව්වා. දැන් එතකොට ගිහි ජීවිතය ගත කරන ඔබ ඉදිරියේ ඔබගේ කාට හරි කවුරු හරි ඔන්න අතින් පයින් පහර දැන් මේක වර්ධවා ගන්න එපා. දැන් අපි හිතමු ඔබේ දරුවන්ට හරි සහෝදර සහෝදරියන්ට හරි ඥාතීන්ට හරි ඔබේ දෙමව්පියන්ට හරි කවුරු හරි ඔන්න ඔබ ඉදිරියේ ගහනවා. එතකොට ඔබ මොකද කරන්න ඕනේ? මේ අවවාදයේ තුල පිහිටලා ඔබේ හිත දූෂිත කරගන්න නැතුව, පාපී වචන කියන්නේ නැතුව, නපුරු දරුණු වචන කියන්නේ නැතුව, හිතානුකම්පීව මෛත්‍රියෙන් ඒක කොහොම හරි බේරන්න ඕනේ. ධර්මයේ තියෙන මෙහෙමනේ කියලා පැත්තකට වෙලා බලන් ඉන්න නෙමෙයි. මොකද කරන්න ඕනේ? කොහොම හරි තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියලා බේරන්න මහන්සි ගන්න ඕනේ. හැබැයි මේ දහම් අවවාදයේ පිහිටලා මම මගේ හිත වෙනස් කරගන්නේ. මේකේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මගේ සිත වෙනස් කරගන්නේ නෑ. නච පාපිකං වාචාං නිච්ඡා රෙස්සාමි. මම පාපී වචන කියන්නේ නෑ. හිතානුකම්පීච විහෙරිස්සාමි. හිතානුකම්පීව ඉන්නවා. මෙත්ත චිත්තෝ මෛත්‍රියෙන් ඉන්නවා. න දෝසන්තරෝ කේන්ති ගන්නේ නෑ. එහෙනම් ආන්ගේ අවවාදෙ පිහිටලා ඒ ආරවුල් ඒ රණ්ඩු සරුවල් බේරනවා. එතකොට තමන්ගේ හිතත් ආරක්ෂා කරගෙන ඊළඟට යම් පිරිසක් යම් කෙනෙක් යම් ආරවුලක් සංසිඳ වීමේ පිනත් ඔබට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පග්ගුණ ස්වාමින් වහන්සේට පග්ගුණ කවුරු හරි කෙනෙක් ඔබට දොස් කිව්වොත් දැන් මේක මුලින් වදාලේ බාහිර පුද්ගලයෝ ගැන. සාමාන්‍යයෙන් ඔබ ගිහි ජීවිතය ගත කරද්දී වුණත් බාහිර පුද්ගලයෝ මුල් කරගෙන කවුරු හරි ඔබේ හිත මිත්‍රාදීන්ට ඔබ ප්‍රිය කරන අයට බැන්නොත්, අතින් පයින් පහර දුන්නොත්, දඬු මුගුරු වලින් අවි ආයුධ වලින් පහර දුන්නොත් බුදුරජාණන් වහන්සේ දුන්නු අවවාදය තමයි මම මගේ හිත වෙනස් කරගන්නේ නේ. මං පාපී නපුරු දරුණු වචන කියන්නේ නේ. මං හිතානුකම්පීව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා. මං හිත දූෂිත කරගන්නේ නැහැ. ද්වේෂයෙන් තොරව ඉන්නවා. ඒ විදියට ඉඳගෙන ඒ ආරවුල් සංසිඳවනවා ධර්මානුකූලව. එතකොට ඒ බාහිර පුජ්‍යලිය මුල් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පග්ගුණ කවුරු හරි ඔබට බැන්නොත්, ඔබට දොස් කිව්වොත්, ඔබට නිନ୍ଦා අපහාස කළොත් අන්නේ වෙලාවටත් බුදුරජාණන් වහන්සේ වදාලා තමන් ගැන යම් බැඳීමක් තිබුණොත්, බැඳීම් සහිත සිතුවිලි ඇති වුණොත් ඒවත් දුරු කරන්න ඕනේ. ඔබට කවුරු හරි අතින් පහර දුන්නොත්, ඊළඟට ඔබට කවුරු හරි දඬු මුගුරු වලින් ගල් වලින් පහර දුන්නොත්, ඔබට කවුරු හරි අවියාවුද වලින් පහර දුන්නොත්, එතකොටත් ඔබ තමන් ගැන යම් බැඳීමක්, බැඳීම් සහිත සිතුවිලි ඇතනම් ඒව අතහරින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වෙලාවටත් මෙන්න මේ විදිහට වාසය කරන්න කිව්වා. මම මගේ හිත වෙනස් කරගන්නේ නෑ. මම පාපී නපුරු දරුණු වචන පිට කරන්නේ නෑ. මං හිතානුකම්පීව වාසය කරනවා. මෙත්ත චිත්තෝ මම මෛත්‍රියෙන් ඉන්නවා. න දෝසන්තරෝ කේන්ති ගන්නේ නෑ කියලා ඒ විදිහට මෛත්‍රියෙන් යුක්තව වාසය කරන්න කිව්වා. එතකොට බලන්න සාංසාරික දුකෙන් නිදහස් වෙන්න කැමති නම්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කැමති නම් මේ දහම් අවවාද අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතුයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මම දකින්නවා කිව්වා සමහර පුද්ගලයෝ දූෂිත වෙච්ච සිතින් යුක්තව වාසය කරමින් ඉඳලා ඒ මොහොතේ මරණයට පත් වෙලා දුගතිය උපදිනවා. මහණෙනි මේ සත්වයෝ හිත දූෂිත වීම හේතුවෙන් මරණින් මත්තේ දුගතිය උපදිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි මම දකිනවා සමහර සත්වයෝ ඉන්නවා පහන් සිතින්, පිරිසිදු සිතින් වාසය කරලා. ඒ කියන්නේ මේ විදිහට ද්වේෂ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, මෛත්‍රියෙන් වාසය කරලා ඒ පහන් සිතින්
වාසය කරන මොහොතේ මරණයටපත් වෙලා සුගතිය උපදිනවා. මහණෙනි සිත පිරිසිදු වීමෙන් සත්වයා සුගතිය උපදිනවා. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන ඒ සෑම මොහොතකම තමන්ගේ සිත රැකගෙන ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනි. දැන් මේ తాවකාලික මිනිස් ලෝකේ ඔය කිව් සියලු අරුබුද වලට අපට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට දැන් බලන්න ඔබ අපි ප්‍රිය කරන ආදරය කරන අපේම අයට සමහර අය බනිනවා. නින්දාපාස කරන්නේ නැද්ද? කරනවා. ඒතකොට ඒ බඳු වෙලාවකට මේ දහම් අවවාදයේ සිහි කරගත්තොත් පුළුවනි පෙරලා ඔබ ඒ අයට නින්දාපාස කරන්න ගිහින් පෞරස් කරගන්න නැතුව තමන්ගේ ජීවිතේ ධර්මයේ තුල පිහිටා කටයුතු කරන්න. ඊළඟට අපි වටා ඉන්න අයට නොඑක ආකාරයට අතින් පයින් පහර දෙන්න පුළුවන්. දඬු මුගුර වලින් පහර දෙන්න පුළුවන්. අවියායුධ වලින් පහර දෙන්න පුළුවන්. ඒ බඳු වෙලාවකටත් තමන්ගේ සිත වෙනස් කරගන්න නැතුව ඒවා ඒ ආරවුල් සංසිඳවන්න මහන්සි ගන්නව නම් එතකොට තමනුත් ඒකින් බේරිලා අන් අයවත් බේරලා තමන්ට පුළුවනි ධර්මයේ තුල වාසය කරන්න. ඊළඟට තමන්ට නිନ୍ଦා අපහාස කරනවා, ගරහනවා. ඒ තමන්ට නිନ୍ଦා අපහාස කරද්දි ගරහද්දි දැන් බලන්න සාමාන්‍ය විශාල පින්බලයක් තියෙන හොඳ නුවණක් තියෙන කෙනෙකුට තමයි ඉතින් මේ ධර්මයේ පුරුදු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හිතලා බලන්න ඔබට මෙහෙම කවුරු හරි බනින්න ඕනේ hina වුණේ නැත්තම් ඇති. කතා කළේ නැත්තම් ඒත් ඇති. එහෙම නැද්ද? එතකොට නිନ୍ଦා අපහාස කළොත් කොහොම තියෙයිද? ඊළඟට අතින් පයින් පහර දුන්නොත් මොනවා වෙයිද? ඒ නිසා සාංශාරික දුකින් නිදහස් වෙන්නට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට නම් අනිවාර්යෙන්ම මේ දහම් අවවාද පුරුදු පුහුණු කළ යුතුමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ තමන්ට කවුරු හරි බැන්නොත් නිନ୍ଦා අපහාස කළොත් ඒත් අර විදිහට හික්මෙන්න කිව්වා. මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව වාසය කරනවා. මෙසිතින් වාසය කරනවා. මං කේන්ති ගන්නේ නැහැ. දේශ කරන්නේ නැහැ කියලා. ඊළඟට තමන්ට කවුරු හරි අතින් පයින් පහර දෙනවනම්, ගල් මුල් වලින්, දඬු මුගුර වලින් පහර දෙනවනම්, ඊළඟට අවියායුධ වලින් පහර දෙනවනම් ඒත් මේ විදිහටම සිහි කරන්න කිව්වා. මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. දරුණු නපුරු වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා. දේශ කරන්නේ නැහැ කියලා. දැන් බලන්න මේ විදිහට වාසය කළ නිසා තමයි මේ බුද්ධ ශාසනයේ මගඵලලාභීන් පහළ වුණේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දහම් අවවාද අරගෙන පුන්න ස්වාමින් වහන්සේ සුණාපරන්තයට වඩින්න සූදානම් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළනේ පුන්න ඔය සුණාපරන්තේ මිනිස්සු හරි දරුණුයි, ඡණ්ඩයි. ඔබට නිନ୍ଦා අපහාස කරાવી. එතකොට ඔබ මොකද කරන්න කියලා ඇහුවා. මේ දහම් අවවාදයේ සිහි කළා. ඒ මිනිස්සු මට නිନ୍ଦා අපහාස කළාට අනේ මිනිස්සු මට මේ අතින් පයින් පහර දෙන්නේ නැහැ නේ. ඒ නිසා මේ මිනිස්සු හොඳයි. අන්න තමන්ගේ හිත රැක ගන්න විදිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා නෑ පුන්න මේ මිනිස්සු ඔබට අතින් පයින් පහර දෙයි. එතකොට ඔබ මොකද්ද හිතන්නේ? පුන්න ස්වාමීන් වහන්සේ වදාළා ස්වාමීනි මේ මිනිස්සු මට අතින් පයින් පහර දුන්නොත් මං හිතනවා අනේ මේ මිනිස්සු මට මේ අතින් පයින් පහර දුන්නට දඬු මුගුරු වලින් ගල් වලින් මට පහර දෙන්නේ නෑනේ. ඒ නිසා මේ මිනිස්සු හොඳයි කියලා මං හිතනවා. එතකොට ඒ වෙලාවකවත් හිත දූෂිත කරගන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා නෑ පුන්න ඔය මිනිස්සු ඔබට දඬු මුගුරු වලින් පහර දෙයි. එතකොට ඔබ මොකද්ද හිතන්නේ? ස්වාමීනි එතකොට මං හිතනවා අනේ මේ මිනිස්සු මට දඬු මුගුරු වලින් පහර දුන්නට මේ අය මට අවියායුධ වලින් පහර දෙන්නේ නෑනේ. ඒ නිසා හොඳයි කියලා හිතනවා. මේ විදියට ඒ පුන්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වදාලා තමන් ඒ බුද්ධානුශාසනාව සිහි කරමින් වාසය කරනවා කියලා. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ සුණාපරන්තයට වැඩම කරලා අවුරුද්දක් ඇතුළත මාර්ගඵලලාභී උපාසක උපාසිකාවෝ 500 බැගින් බිහි කළා. ඒ පුන්න ස්වාමීන් වහන්සේ ඒ සුණාපරන්තයේදීම උතුම් අරහත්ත්වයට පත් වුණා කියනවා. මේ දහම් අවවාද තුල පිහිටලා බලන්න කොච්චර ලස්සනයිද. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කළේ දැන් මේ විදියට අන් අයට තමන්ට නිନ୍ଦා අපහාස ගැරහිලි ලැබෙනකොට මේ දහම් අවවාදය සිහි කරන්න කිව්වා. දැන් එතකොට බලන්න මේ කයට ඕන කෙනෙකුට බනින්න පුළුවන්. මේ කයට නිନ୍ଦා අපහාස කරන්න පුළුවන් ඕන කෙනෙකුට.
ගරහන්න පුළුවන් ඕන කෙනෙකුට. ඊළඟට මේ ශරීරයට අතින් පයින් පහර දුන්නොත් වදිනවා. දඬු මුගුරු වලින් පහර දුන්නොත් වදිනවා. අව්‍යාධ වලින් පහර දුන්නොත් වදින ස්වභාවය. එතකොට ශ්‍රාවකයා ඒ හැම මොහොතකම හිත රැක ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ බලන්න පෙරුම් පුරණ කාලේ මේ දහම පුරුදු කරලයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවකයන්ට කියා දෙන්නේ මේ. බලන්න උන්වහන්සේ එක්තරා ජීවිතයක උන්වහන්සේ ඔය වෙස්සන්තර ජාතකයේ බලන්න තමන්ගෙම දරුවෝ තමන් ඉදිරියේ අර බඹුනා වේවැලෙන් තල අරගෙන යද්දී තමන්ගේ හිත වෙනස් කරගත්තේ නේ. පාපී වචන කිව්වේ නේ. හිතානුකම්පීව වාසය කරා. මෛත්‍රියෙන් වාසය කළා. හිත දූෂිත කරගත්තේ නේ. ඊළඟට තමන්ගේ බිරිඳ තමන් ඉදිරියේ වයසක බඹුණෙක් අරගෙන යද්දී මේ ධර්මයේ තුල පිහිටා හිටියා. එතකොට බලන්න ඒ බාහිර අය තමන්ගේ දරුවෝ තමන්ගේ බිරිඳ ඒ බාහිර අය තමන් ඉදිරියේ තමන්ට අහිමි වෙද්දී හිත වෙනස් කරගත්තේ නේ. පාපී වචන පිට කරේ නේ. හිතානුකම්පීව වාසය කළා. මෛත්‍රියෙන් වාසය කළා. ඊළඟට තමන්ගේම අතපය කපද්දී උන්වහන්සේ ඒත් මේ විදියටම වාසය කළා. තමන්ගේ අතපය කපද්දී තමන්ගේ හිත වෙනස් කරගත්තේ නේ. නපුරු වචන කිව්වේ නේ. හිතානුකම්පීව මෛත්‍රියෙන් වාසය කළා. බලන්න කොච්චර අසිරිමත්ද. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. දැන් මේ පග්ගුණ ස්වාමීන් වහන්සේ අර භික්ෂුණීන් සමග ඕනෝට වැඩිය හිතවත්කම් පාන ගිහිල්ලා ඇතිවෙච්ච අර්බුදය නිසා තමයි මේ අවවාද කළේ. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා වදාලා මහණෙනි භික්ෂුන් වහන්සේලා මගේ සිත සතුටු කරපු කාලයක් තිබුණා කිව්වා. ඒ කියන්නේ දැන් අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා අවුරුදු 20ක් යනකම් මේ බුද්ධ ශාසනයේ සිල්පද පනවල තිබුණේ. අවුරුදු 20න් පස්සේ තමයි අර්බුද ඔක්කොම හටගත්තේ. එතකොට අන්න ඒ අවුරුදු 20න් පස්සේ මේ කරපු අවවාදයක් එහෙනම්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුන් වහන්සේලා මගේ හිත සතුටු කරපු කාලයක් තිබුණා. මම මේ භික්ෂුන් වහන්සේලාට සිහිය උපද්දවන්න විතරයි කියන ඕනි. එනේන පස්සෙන් ගිහින් කියන්න ඕනේ නෑ කියනවා. නිතර අවවාද අනුශාසනා දෙන්න ඕනේ නෑ. සිහිය උපද්දන සැනින් ඒ ශ්‍රාවකයෝ තේරුම් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මං ශ්‍රාවකයන්ට කියා දෙනවා. මම උදේවරුවේ විතරයි දානේ වළඳන්නේ. උදේවරුවේ විතරක් දානේ වළඳන මට හරි පහසුයි. කායික සැහැල්ලුවක් තියෙනවා. ඒ වගේම උදේවරුවේ විතරක් දානේ වළඳන මට ඒ එක වේලක් විතරක් වළඳලා ඉන්නකොට මට ලෙඩ අඩුයි. කරදර අඩුයි. ඇඟටත් හරි පහසුයි. ඒ වගේම ශරීර ශක්තියක් තියෙනවා. ජීවිතේ පහසුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් මහණෙනි ඔබත් මේ එක වේලක් වළඳන්න. උදේවරුවේ විතරක් ඔබත් වළඳන්න. එතකොට ඔබටත් තේරුම් යාවි මේ ලෙඩ අඩු බව, කරදර අඩු බව, ඒ වගේම සැහැල්ලු බව, ශරීර ශක්තිය පහසු ජීවිතය ඇති වෙන බව ඔබටත් තේරුම් යාවි කියලා මේ විදියට සිහිය උපද්දවන සැනින් ඒ කාලේ ශ්‍රාවකයෝ ඒ අවවාද පිළි අරගෙන පුරුදු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒක මේ වගේ කියනවා. සතරමං හන්දියක හොඳට පුහුණු කරපු ආජානීය අශ්වයෝ අශ්ව රථයක තනිතලා බිමක හතරමං හන්දියක අශ්ව රසයක් තියෙනවා. ඉතින් මේ අශ්ව රථේ හොඳට හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වයන් යොදලා කියනවා තියෙන්නේ. ඉතින් ගමනට හොඳට සූදානම් කරලා කියනවා තියෙන්නේ. ඒ වගේම කෙවිට ආදී සූදානම් කරලා කියනවා තියෙන්නේ. ඉතින් ඔතනට එනවා කියනවා ඒ ගමන යන්න පුළුවන් දක්ෂ ආචාර්යවරයෙක්. ඔහු ඇවිල්ලා ඒ අශ්ව කරත්තෙට නැගලා වම් අතින් රැහන් පට අල්ලගෙන දකුණු අතින් කෙවිට අරගෙන ඒ අශ්ව රථය හසුරුවාගෙන යනවා කියනවා පහසුවෙන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කාලේ භික්ෂූන්ට ඔන්න ඔය වගේ මං ඒ භික්ෂූන්ට හැම තිස්සෙම අනුශාසනා කළ යුතු නෑ කියනවා. මම ඒ භික්ෂූන්ට කරන්නේ සිහිය උපද්දලා දෙන එක විතරයි කියනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ නිසා ඔබත් මේ අකුසල් දුරු කරන්න ඕනි. ඒ නිසා මහණෙනි ඔබත් කුසල් වඩන්න ඕනි.
ඒ නිසා මහණේ ඔබත් මේ අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න ගොඩාක් මහන්සි ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් සමහර අය ඉන්නවා කියනවා බොහෝම කීකරුව, බොහෝම නිහතමානීව, ඒ වගේම පාපී වචන කියන්නේ නැතුව, කේන්ති ගන්න නැතුව සාන්ත දාන්තව ඉන්නවා කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකම්, තමන්ට ආදරයෙන් කතා බස් කරනකම්, හොයා බලා කටයුතු කරනකම් සමහර අය හොඳට සාන්ත දාන්තව කීකරුව නිහතමානීව ඉන්නවා කියනවා. හැබැයි යම් දවසක ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අහිමි වෙයිද? ඒ වැඩපළ කටයුතු හොයා බලා කරන එක නැති වෙයිද? ආන් එදාට එයාගේ අර සාන්ත බව, කීකරු බව නැතුව යනවා කියලා බුදුරජාණන්සේ වදාලා ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ වේදේහිකා කියලා නෝන කෙනෙක් හිටියා කියනවා. මේ වේදේහිකා නෝනා කෙරෙහි කීර්තිරාවයක් පැතිරලා ගියා කියනවා. සුන්දර කීර්තිරාවයක්. ඒ තමයි මේ වේදේහිකා නෝනා හරීම කීකරුයි. මේ වේදේහිකා නෝනා හරීම යටහත් පැවතුම් ඇති තැනැත්තියක්. මේ වේදේහිකා නෝනා උපසාන්ත කෙනෙක්, කේන්ති ගන්නේ නෑ කියලා කීර්තිරාවයක් පැතිරලා තිබුණා. එතකොට ඒ ගෙදර හිටිය කියනවා වැඩ කරන කාලි කියලා දාසියක්. දාසි තමයි අභියෝග කළේ. ඒ දාසි හොඳට කම්මැලි නැතුව හොයලා බලලා ගෙදර ඔක්කොම වැඩ කටයුතු කරන කෙනෙක්. එතකොට මේ දාසි කියලා කල්පනා කරා කියනවා අපේ මේ වේදේහිකා මැඩම්ගේ ගැන විශාල කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. ඒ තමයි අපේ නෝනා හරී කීකරුයි, උපසාන්තයි, ඒ වගේම යටහත් පැවතුම් ඇති තැනැත්තියක්, කීර්ති ගන්නේ නැහැ කියලා කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. හැබැයිට මේක ඇත්තද කියලා මම බලන්න ඕනේ කියලා. ඇත්තටම අපේ නෝනා මේ වගේ ස්වභාවයෙන් යුක්තයිද? එහෙම නැත්නම් මම මේ හොඳට මේ හොයලා බලලා වැඩපළ කරන හින්දාද දන්නේ නැහැ මෙහෙම ඉන්නේ කියලා, මේක බලන්න ඕනේ කියලා. ඒ කාලිදාසි මොකද කළේ? එදා පාන්දරින් නැගිට්ටේ නෑ. ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. හැරුන්නේ පරක් වෙලා නැගිට්ටේ. එතකොට වේදේහිකා නෝන ඇවිල්ලා අහනවා ඒ කෙල්ලේ කාලි මොකද නුඹාද පරක්කු කියලා ඔන්න සද්දයක් දැම්මා. එතකොට ඒ කාලි කෙල්ල දැනගත්ත කියනවා හා අපේ නෝනට එහෙනම් ඇතුලේ තියෙනවා කේන්තිය. මේ මම මේ වැඩපළ ටික මේ හොයලා බලලා කරන හින්දා තමයි මේ මෙහෙම ඉන්නේ කියලා පහවදා ඊටත් වඩා ටිකක් පරක්කු වෙනකන් නිදාගත්තා කියලා. පරක්කු වෙලා ඔන්න නැගිට්ටා. එදා ඔන්න වේදේහිකා නෝන ඇවිල්ලා ටිකක් සැර දැම්මා. ඒ කාලි කෙල්ලේ උඹ ඊයේත් පරක් වෙලා නැගිට්ටා. අද මොකද පරක්කු කියලා ඔන්න සද්දයක් දැම්මා කියලා. එතකොට අර දාසි කාලි කෙල්ල දැනගත්ත කියනවා අපේ නෝනට කේන්තිය නැතුවා නොවේ. මම මේ වැඩපළ හොයලා බලලා කරන හින්දා තමයි මේ මෙහෙම ඉන්නේ කියලා තුන්වෙනි දවසෙත් ඊටත් වඩා පරක් වෙනකම් නිදාගත්තා කියනවා. එතකොට අර වේදේහිකා මැඩම් ඇවිල්ලා මොකද කරේ? අර කාලි දාසියට හොඳටම බැනලා දොරපොල් අරගෙන ඔළුවට ගැහුවා කියනවා. ඔළුව පැලිලා ඊට පස්සේ ඒ දාසි කාලි දාසි එළියට පැනලා ඒ වීදිය ගානේ කෑ ගහගෙන ගියා කියනවා මේ බලන්න මේ අපේ මැඩම් මේ මම පොඩ්ඩක් පරක් වෙනකන් මේ නිදාගත්ත කියලා, පරක් වෙලා නැගිට්ට කියලා මට මේ දොරපොල්ලෙන් ගැහුවා, මේ බලන්න කිසිම කරුණා මෛත්‍රියක් නැහැ කියලා කියාගෙන ගියා. එතකොට එදා ඉඳලා ඒ වේදේහිකා ගැන පැතිරිලා ගියා කියන අපකීර්තියක්. මේ වේදේහිකා හරි චණ්ඩි, පරුසයි, දරුණුයි, නපුරුයි කියලා පැතිරිලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය වගේ මහණෙනි සමහර අය තුල, ඇතැම් අය තුල, භික්ෂුන් තුල, ශ්‍රාවකයන් තුල මේ කීකරුකම තියෙන්නේ, යටහත් පැවතුම්කම තියෙන්නේ, උපසාන්තකම තියෙන්නේ තමන් අකමැති වචන අහන්න නොලබෙනකම් විතරයි කියනවා. යම් දවසක තමන් අකමැති වචන අහන්න ලැබෙයිද? එතකොට තමයි කියනවා ඒ අයගේ කීකරුකම බලන්න තියෙන්නේ. යටහත් පැවතුම්කම් බලන්න තියෙන්නේ. උපසාන්තකම් බලන්න තියෙන්නේ. අර වේදේහිකා මැඩම් වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න ගිහි ගෙදර වුණත් මෙහෙමයි.
ගෙවල් දොරවල් වල වුණත් කවුරු හරි හොඳට වැඩපළ හොයලා බලලා කරනවා නම් අනේ හොඳයි කියලා එයාගේ ಗುಣ කියන්නේ නැද්ද? ಗುಣ කී කී ඉන්නවා. පොඩ්ඩක් එහෙම වුණ ගමන් බලන්න ඕන රණ්ඩු සරුවල් හට ගන්න හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් ශ්‍රාවකේ යම් භික්ෂුවක් සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් ලැබෙනකොට විතරක් කීකරු වෙනවා නම් ඒ කරුණින්ම ඒ භික්ෂුව කීකරුයි කියලා මම කියන්නේ කියනවා. කීකරු බවට පත් වෙනවා කියලා මම කියන්නේත් නැහැ කියනවා. මොකද හේතුව ඒ භික්ෂුවට ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය නොලැබී යනකොට මොකද වෙන්නේ? අකීකරු වෙනවා. අකීකරු බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා මහණෙනි යෝචකෝ භික්කවේ භික්ඛු ධම්මං ඒව සක්කරොන්තෝ මහණෙනි යම් භික්ෂුවක් යම් ශ්‍රාවකෙක් මේ සද්ධර්මයටම සත්කාර කරමින් යම් ශ්‍රාවකෙක් මේ සද්ධර්මයටම සත්කාර කරමින් ධම්මං ගරු කරොන්තෝ ධර්මයටම ගෞරව කරමින් ධම්මං අපචයමානෝ මේ සද්ධර්මයටම සැලකිලි දක්වමින් සුවචෝ හෝති සෝව චස්සතං ආපජ්ජති කීකරු වෙනව නම් කීකරු බවට පත් වෙනව නම් බුදුරජාණන් වහන්සේ වදාලා තම්හං සුවචෝති වදාමි ආන්න ඒ ශ්‍රාවකයාටයි මම කියන්නේ කීකරුයි කියලා. කීකරු බවට පත් වෙනවා කියලා. තස්මාතිහ භික්කවේ එවං සික්කිතබ්බං ඒ නිසා මහණෙනි මේ විදියටයි හික්මිය යුත්තේ. ඔන්න අපි සද්ධර්මයටම සත්කාර කරමින් අපි සද්ධර්මයටම ගෞරව කරමින් සද්ධර්මයටම සැලකිලි දක්වමින් අපි කීකරු වෙනවා කීකරු බවට පත් වෙනවා කියලා හික්මෙන්න කිව්වා. එහෙනම් මේ ලෝකේ ඒකයි ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් ශ්‍රේෂ්ඨ භික්ෂුවක් උපාසකෙක් උපාසිකාවක් බිහි කරන්නේ ධර්මයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබට අනුන්ගෙන් ඔබට අහන්න ලැබෙන වචන ක්‍රම 5කට අහන්න ලැබෙනවා කිව්වා. ඒතර මේ ක්‍රම 5න් තමයි අපට අනුන්ගෙන් වචන අහන්න ලැබෙන්නේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ තමයි කාලේනවා අකාලේනවා කලටත් අකලටත් වචන අහන්න ලැබෙනවා. ඒ වගේම භූතේනවා අභූතේනවා සත්‍ය වචනේනුත් අසත්‍ය වචනේනුත් අහන්න ලැබෙනවා. ඒ වගේම මොලොක් වචනේනුත් දරුණු වචනේනුත් අපට අනුන්ගෙන් වචන අහන්න ලැබෙනවා. ඒ වගේම යහපත ඇති කරන වචනත් අයහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා. ඒ වගේම මෙසිතිනුත් දේශසාගත සිතිනුත් අපට වචන අහන්න ලැබෙනවා. ඒතර ඔය විදිහට අපට වචන අනුන්ගෙන් අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට හික්මෙන්න කිව්වා. කොහොමද? නචේ මේව චිත්තං විපරිණතං භවිස්සති. මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. නච පාපිකං වාචං නිච්චාරිස්සාමි. මම පාපී වචන කියන්නේ නැහැ. හිතානුකම්පීච විහෙරිස්සාම. හිතානුකම්පීව ඉන්නවා. මෙත්ත චිත්තෝ න දෝසන්තරා. දේශයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියලා හික්මෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය විදියට අනුන්ගෙන් ඔය 5 ආකාරයටම වචන අහන්න ලැබෙද්දි ඔය දහම් අවවාදේ පිහිටා යමික් ඉන්නවනම් එයාව කලඹවන්න බෑ. භාග්‍යතුන් වහන්සේ උපමාවක් වදාලා හරියට මහ පොළොව වගේ. මිනිසෙක් උදැල්ලකුයි කූඩකුයි අරගෙන ඇවිල්ලා කියනවා මම මේ මහ පොළොව නොපොළොවක් කරනවා. මම මේ පොළොව හාරලා විසිරෝලා මම මේක නොපොළොවක් කරනවා කියලා කියනවා. මහණෙනි ඒක යාට කරන්න පුළුවන්ද? බෑ කියනවා. ස්වාමීනි යාට ඒක වෙහෙසක් විතරයි කියනවා. මේ පොළොව හරි විශාලයි. ආන් ඒ වගේ මේ ධම්ම අවවාදේ පිහිටා ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන්ව අර ක්‍රම 5ෙන්ම මොන විදියට වචන කිව්වා. ඒ කියන්නේ කලටත් අකලටත් වචන අහන්න ලැබුණත් සත්‍ය වචනයෙන් අසත්‍ය වචනයෙන් අහන්න ලැබුණත් ඊළඟට මොලොක් වචනයෙන් දරුණු වචනයෙන් අහන්න ලැබුණත් යහපත ඇති කරන වචන අයහපත ඇති වෙන වචන අහන්න ලැබුණත් මෛත්‍රියෙන් දේශයෙන් වචන අහන්න ලැබුණත් එයා මේ ධම්ම අවවාදේ පිහිටා ඉන්නවනම් එයාව කලඹවන්න බෑ. කැළඹෙන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදියට ඔය ක්‍රම 5ෙන්ම වචන ඇහෙනකොට මේ ධම්ම අවවාදේ පිහිටා ඉන්නකොට ඒ කිනාව කාටවත් බෑ කියන කලඹවන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයා ධර්මයටම සත්කාර කරමින් ධර්මයටම ගෞරව කරමින් ධර්මයටම බුහුමන් දක්වමින් ධර්මයටම පුද සත්කාර කරමින් වාසය කරනවා නම් එයාව මේ ලෝකේ කාටවත්
කලඹවන්න බෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ කෙනෙක් සායම් අරගෙන එනවා. ඇවිල්ලා කියනවා මම මේ සායම් වලින් ආකාශේ චිත්‍ර අඳිනවා. මම මේ ආකාශේ රූප ඇඳලා පෙන්වන්නම් කියලා කියනවා. මහණනි එයාට ඒක කරන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එයාට ඒක කරන්න බෑ. ආකාශයේ චිත්‍ර ඇඳලා පෙන්වන්න බෑ කාටවත්. එයාට ඒක වෙහෙසක් විතරයි කියනවා. ඒ වගේ මේ ක්‍රම පහටම වචන ඇහෙද්දී මේ ක්‍රම පහෙන්ම ඔබට වචන ඇහෙද්දී මේ දහම් අවවාදයේ පිහිටා සිටියොත් එයාව කලඹවන්න බෑ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවවාද කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි නපුරු දරුණු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් ඔබව කපද්දී ඔබේ ශරීරයේ කොටස් කපනවා. ආන්න ඒ වගේ අවස්ථාවකවත් ඔබ ඒ වගේ අවස්ථාවක වුණත් යමෙක් හිත කිලිටි කරගත්තොත් තත්‍රාපි යෝ මනෝ පදූසෙය්‍ය යමෙක් සිත කිලිටි කරගත්තොත් සිත දූෂිත කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා නමේසෝ තේන ශාසන කරු එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි කියනවා. එතකොට බලන්න දෙපැත්තේ මිට තියෙන කියතින් මේ ශාරීරික කොටස් කපද්දී හිත දූෂිත කරගත්තොත් එයා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි කියනවා. යම් කෙනෙක් දෙපැත්තේ මිට තියෙන කියතින් කපද්දී හිත දූෂිත කරගන්න නැතුව ඉන්නව නම් අන්න ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව කරන කෙනා. මේ විදිහට එයාට ඉන්න පුළුවන් නම් හිත දූෂිත කරගන්න නැතුව එයාට මේ ක්‍රම පහෙන්ම වචන හෙද්දී කොහොමත් එයාට ඉන්න පුළුවන් හිත දූෂිත කරගන්න නැතුව. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ඒ විදිහට දෙපැත්තේ මිට තියෙන කියතින් මේ ශරීරයේ කොටස් කපද්දී හිත දූෂිත කරගන්න නැතුව යමෙක් වාසය කරයිද අන්න යා කියනවා මගේ අනුශාසනාව සිහි කරන කෙනා. මගේ අනුශාසනාව කරන කෙනා. ඒ නිසා මහණනි ඔබ මේ විදිහට හික්මෙන්නකව මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. ඒ දෙපැත්තේ මිට තියෙන කියතෙන් කපද්දිත් මේ විදිහට හික්මෙන්න කියනවා මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පාපී වචන කියන්නේ නැහැ. මං හිතානුකම්පීව වාසය කරනවා. ඒ වගේම මම මෛත්‍රියෙන් වාසය කරනවා. දේශ කරන්නේ නැහැ කියලා මේ විදිහට හික්මෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ විසින් මම මේ කියත උපමා කරගෙන කරපු අවවාදය නිතර සිහි කළොත් මහණෙනි යම් වචනයක් කාලා ඔබට ඉවසන්න බැරි වෙනවා නම් ඒ වගේ ස්වල්ප වූ වචනයක්වත් බොහෝ වචන හෝ තියේවි කියලා ඔබ දකින්නවද කියලා ඇහුවා. ස්වාමීනි නෑ කියනවා. එහෙමනම් බලන්න මේ කියත උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාලා මේ අනුශාසනාව යමෙක් සිහි කරමින් ඉවසනව නම් හිත රැකගෙන ඉන්නව නම් එයාට අර ක්‍රම පහෙන්ම කොයියම් ආකාරයේ වචන ඇහුණත් හිත දූෂිත කරගන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ නිසා මහණෙනි මේ කියත උපමා කරගෙන මේ කියා දුන් අවවාදය ගැන නිතර නිතර සිහි කරන්න. බොහෝ කාලයක් ඔබට ඒක හිතසුව පිණිස පවතීවි. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ අප සෑම සියලු දෙනාටද මේ භාග්‍යතුන් වහන්සේ කියත උපමා කරගෙන කළ මේ දහම් අවවාදය නිතර නිතර සිහි කළමින් මේ දහම් අවවාදය නිතර නිතර පුරුදු කරමින් හිත රැකගෙන වාසය කරන්න වාසනාව ලැබේවා. මේ කකචූපම සූත්‍රයේ සඳහන් මේ උතුම් දහම් අවවාදයේ නිතර නිතර සිහි කරගන්න වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරනු ලබන්නේ අංක 90 බදුළු සිරිගම බදුල්ල යන නිවසේ පදිංචි පාඨශාලාචාරිණී එම්.එස්. නිර්මලී දියණිය පවුලේ දූදරු පිරිස සහ මොනුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පින්නතුල්ලා විසින් විශේෂයෙන්ම ඒ තම මෑණියන්ගේ ඒ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එන් සෝමාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස 3 මාසයේ පින්කම නිමිති කරගෙන තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් රැස් කළ උදාර පින් පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොතෙක් වැඩවසන සියලු පින් කැමැති දෙවි බඹුන් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවිවරු මේ ධර්ම දානමේ පින්කම සිදු කරනු ලැබූ සදහවත් පින්වතුන්ලා සියලු දෙනාට
දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ට දුතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාරක වර්ණ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එන් සෝමාවතී මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොව ගිය මීට වසර 36කට පෙර මිය ගිය එම් ප්‍රනාන්දු පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 8කට පෙර මිය පරලොව ගිය WM ප්‍රේමසිරි ප්‍රනාන්දු ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම එම් ගුණපාල වැඩිමහල් සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. එම් පාලිත කපිලරත්න බාල සොහොයුරාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මියගිය ඥාතීත මිත්‍රාදීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. දායකත්වයේ දරූ පින්තුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ පවුල්වල සෑම සිළු දෙනාටත් ඒ වගේම මේ සද්ධර්මය ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටද අනගාരികා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක සියලු දෙනාටද මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්ම දානමේ පින්කම් සිදු කරනු ලබන අංක 90 බදුළු සිරිගම බදුල්ල යන නිවසේ පදිංචි පාඨශාලාචාර්යනී MS නිර්මලී දියණියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පවුලේ දූ දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසේවා. සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. සියලු කරදර බාධක දුරින්ම දුරු වේවා. ඒ කරගෙන යන ධාර්මික රැකිරක්ෂා කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. නිරතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරේ පින් රැස් කර ගන්නට ධර්මයේ ඇසිරෙන්නට වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.